වායුගෝලීය පද්ධතිය. මොකක්ද මේ වායුගෝලය කියන්නේ? වායුගෝලය කියලා කියන්නේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණ ශක්තියත් එක්ක පෘථිවි තලය හා බැඳී පවතින විනිවිද පෙනෙන්නා වූ නිර්ගන්ධ වායු සහිත ආවරණයයි. මේ වායුගෝලය පොළොව තලයේ ඉඳන් කිලෝමීටර් 10,000ක් පමණ ඉහළට විහිදෙනවා කියලා සාමාන්‍යයෙන් පිළිගන්නවා. ඒ වගේම වායුගෝලයේ කාලගුණික සංසිද්ධීන් ඇතිවන කලාපයක් තියෙනවා. මේක සමකාසන්න කලාපයේදී කිලෝමීටර් 16ක්ද, සෞම්‍යාසන්න කලාපයේදී කිලෝමීටර් 12ක්ද, ද්‍රවාසන්න කලාපයේදී කිලෝමීටර් 8ක්ද දක්වා සිරස් ලෙස විහිදෙනවා. මේ වායුගෝලයේ සංයුතිය ගත්තොතින් වායුගෝලයේ විවිධ වායු වර්ග රැසක් පවතිනවා. ස්ථිර වායු කියලා මේ වායුගෝලයේ වායු වර්ග පවතිනවා. උදාහරණ විදිහට නයිට්‍රජන්, ඔක්සිජන් දක්වන්න පුළුවන්. පරිමාවෙන් ගත්තොතින් නයිට්‍රජන් 78.09%ක්ද, ඔක්සිජන් 20.95%ක්ද පවතිනවා. ඒ වගේම වායුගෝලයේ තියෙනවා විචල්්‍ය වායු කියලා වායු. ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ්, ඕසෝන් මේ විචල්්‍ය වායු වලට උදාහරණ වෙනවා. ජල වාෂ්ප 0.2.0 ඉඳන් 4.0 දක්වා, කාබන් ඩයොක්සයිඩ් 0.03ක්ද, ඕසෝන් 0.0006ක්ද පවතිනවා. සක්‍රිය වායු කියලා වායු වර්ගත් මේ වායුගෝලයේ පවතිනවා. ආගන්, හීලියම්, ඕසෝන්, ක්‍රිප්ටන් මේ සක්‍රිය වායු වර්ග. මේවා පවතින්නේ ඉතා සුළු ප්‍රමාණවලින්. ඒ වගේම වායුමය නොවන වායු, දූෂක වායු මේ වායුගෝලයේ පවතිනවා. වායුමය නොවන වායු වලට දූවිලිද, දූෂක වායු වලට සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ඔක්සිජන්, මීතේන් අපිට දක්වන්න පුළුවන්. මේ වායු පවතින්නේ අංශු මාත්‍ර වශයෙන්. වායුගෝලයේ ව්‍යුහය. වායුගෝලයේ ව්‍යුහය ගත්තොතින් උෂ්ණත්වය හා වායුගෝලීය පීඩනය පදනම් කරගෙන ප්‍රධාන ව්‍යුහය කොටස් 4කට බෙදා දක්වන්න පුළුවන්. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මේසෝගෝලය හා තාපගෝලය කියලා අපිට මේ ස්තර 4 හඳුන්වන්න පුළුවන්. මුලින්ම පරිවර්තී ගෝලය ගැන කතා කරොතින් පරිවර්තී ගෝලය අපිට මේ පෘථිවියට ආසන්නම වායුගෝලීය ස්තරය විදිහට හඳුනගන්න පුළුවන්. පරිවර්තී ගෝලය පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කිලෝමීටර් 8 සිට කිලෝමීටර් 16 දක්වා පමණ උසකින් විහිදෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් ඉහළට යනකොට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ හින්දා මුහුදු මට්ටමේ ඉඳන් ඉහළට යන සෑම මීටර් 1000කටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4ක් බැගින් පහළ බහිනවා. මේක අපි හඳුන්වන්නේ පරිසර පතන ශීඝ්‍රතාවය කියලා. වායුගෝලයේ තියෙන මුළු වායු පරිමාවෙන් 96%ක්ම අඩංගු වෙලා තියෙන්නේ මේ පරිවර්තී ගෝලයේ. උෂ්ණත්වය හා පීඩනය ගත්තොතින් පරිවර්තී ගෝලයේදී උෂ්ණත්වයයි පීඩනයයි දෙකම උන්නතාංශයත් එක්ක අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ පරිවර්තී ගෝලයේ අවසානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක -56ක් විදිහට පවතිනවා. ඒ වගේම පරිවර්තී ගෝලයේ පීඩනය ගත්තොතින් මුහුදු මට්ටම ආසන්නයේදී පීඩනය මිලිබාර් 1013ක්ද, මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 7000ක් පමණ උසට යනකොට පීඩනය මිලිබාර් 470ක් දක්වාද අඩු වෙනවා. මේ පරිසර පතන ශීඝ්‍රතාවය ඇතිවන්න බලපාන හේතු මොනවාද? සූර්යයෙන් එන සූර්ය විකිරණ මගින් පෘථිවි තලය තාපවත් කරනවා. ඒ වගේම පෘථිවි තලයේ තියෙන සන්නායන මගින් වායුගෝලය උණුසුම් වෙනවා. මේ හේතුව හින්දා භූතලයේ සිට ඉහළට යනකොට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ජල වාෂ්පයි වලාකුළුයි අන්තර්ගත වෙන්නේ මේ පරිවර්තී ගෝලයේ. ඒ වගේම පරිවර්තී ගෝලයේ තියෙන විශේෂ ලක්ෂණය වන්නේ සියලුම දේශගුණික හා කාලගුණික සංසිද්ධීන් ඇතිවන කලාපය වීමයි. මේ පරිවර්තී ගෝලයේ ඉහළ සීමාව අපි පරිවර්තී මණ්ඩලය කියලා හඳුන්වනවා. අපරිවර්තී ගෝලය. අපරිවර්තී ගෝලය මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 50ක් දක්වා ඉහළට විහිදෙනවා. ඉහළට යද්ම උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාම මෙම ස්තරයේ තියෙන විශේෂ ලක්ෂණයක්. උෂ්ණත්වය අධිකම වායුගෝලීය ස්තරය වන්නේ මේ අපරිවර්තී ගෝලයයි.
මේ උෂ්ණත්වය ඉහළ යන්න ප්‍රධාන විදිහට බලපාලා තියෙන්නේ මේ අපරිවර්තී ගෝලය තුළ ඕසෝන් ස්තරය පිහිටලා තිබීමයි. ඕසෝන් වායුව මගින් සූර්යයාගෙන් එන අහිතකර පාරිජම්බුල කිරණ අවශෝෂණය කරගන්න හින්දා තමයි මේ විදිහට වායුගෝලය උණුසුම් වෙන්නේ. ඕසෝන් ස්තරය කියන්නේ මොකක්ද? සූර්යයාගෙන් එන අහිතකර පාරිජම්බුල කිරණ උරා ගන්නට හෝ පරාවර්තනය කරගන්නට හෝ ආපසු යැවීමට ඕසෝන් ස්තරය නිර්මාණය වෙලා තියෙනවා. මේ ඕසෝන් වියන හැදිලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු 3ක් එකට එකතු වීමෙන්. කිලෝමීටර් 30 ඉඳන් කිලෝමීටර් 35ක් අතර වූ කලාපයේදී මේ ඕසෝන් ස්තරය පිහිටලා තියෙනවා. මේ ඕසෝන් ස්තරය විනාශ වෙන්න විවිධ හේතු බලපාලා තියෙනවා. ඒකට විවිධ වායු වර්ග කිහිපයක් හේතු වෙලා තියෙනවා. ශීතකරණ මගින්, වායු සමීකරණ මගින්, සුවඳ විලවුන් මගින්, ඉසින යන්ත්‍ර මගින් නිකුත් වෙන ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් හින්දා, ඒ කියන්නේ CFC කාබන් මගින් මේ ඕසෝන් වියනට හානි සිදු වෙනවා. ඒ වගේම වගුරු බිම් කැලි කසල ගොඩ ගැසීම නිසා පිටවෙන මීතේන් වායුව මගින්ද ඕසෝන් වියනට හානි වෙනවා. මීට අමතරව කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, බ්‍රෝමීන් මගින්ද මේ ඕසෝන් වියනට විශාල ලෙස හානි සිදු වෙනවා. ඕසෝන් ස්තරය විනාශ වීම නිසා බලපෑම් අහිතකර ලෙස සිදු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 1970 දී ඇන්ටාර්ක්ටිකා මහද්වීපයේ ප්‍රථම වතාවට ඕසෝන් වියනේ සිදුරක් සොයාගෙන තියෙනවා. මේ සිදුර වසරකට 0.04ක් විදිහට විනාශ වෙනවා. ඇන්ටාර්ක්ටිකාවේ මේ සිදු වූ ඕසෝන් සිදුර නිසා මිනිස්සුන්ගේ ඇසේ සුද මතුවීම, හමේ පිළිකා ඇතිවීම, ඒ වගේම හිම වලසුන් හා සීල් මසුන් විනාශ වීම, උභයජීවීන් වඳවීම, ශ්වසන රෝග ඇතිවීම, අස්වැන්න අඩුවීම, උෂ්ණත්වය වැඩිවීම වගේ ගැටලු රාශියක් මතුවලා තියෙනවා. ඉතින් මේ ඕසෝන් වියන ආරක්ෂා කරගන්න මිනිස්සු විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙනල්ලා තියෙනවා. උදාහරණ විදිහට ගෝලීය සංවිධාන පිහිටුවීම. 1985 දී ඕස්ට්‍රියාවේ වියන්නා සම්මුතියද, 1988 මොන්ට්‍රියල් සම්මුතියද, 1992 රියෝ ජනීරෝ නගරයේ පැවැත් වූ මේඝත සමුළුවද මේ ඕසෝන් වියන ආරක්ෂා කරගන්න සංවිධානය කරගෙන තිබ්බ සංවිධානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ඕසෝන් වියනේ තියෙන වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, නීති රීති පනවලා ජනතාවට දඬුවම් ලබා දීම, ඒ වගේම වනාන්තර ආරක්ෂා කිරීම මෙන්ම නැවත වන වගාව ආරම්භ කිරීම මගින්ද මේ ඕසෝන් වියන ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මේ අපරිවර්තී ගෝලයේ උෂ්ණත්වය ඉහළ යන්නේ මේ ඕසෝන් ස්තරය පිහිටලා තියෙන හින්දා. ඒ වගේම පෘථිවිය කරා එන බොහෝ ග්‍රාහක දැවී යන්නේත් මේ අපරිවර්තී ගෝලයෙන්. පෘථිවිය කරා එන මේ ග්‍රාහක විනාශ වීම හා පාරිජම්බුල කිරණ අවශෝෂණය කරගන්න හින්දා ජෛව ගෝලයේ පැවැත්මට මේ පරිවර්තී ගෝලයෙන් ඉතා මෙහෙයක් ඇති කරනවා. අපරිවර්තී ගෝලයේ ඉහළ සීමාව ගත්තොත් අපි ඒක හඳුන්වන්නේ අපරිවර්තී මණ්ඩලය කියලා. මේසෝ ගෝලය මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 80ක් පමණ ඉහළට විහිදෙනවා. ඉහළට යත්ම උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. උෂ්ණත්වය අඩුම ස්තරය වන්නේ මේ මේසෝ ගෝලයයි. මේසෝ ගෝලයේ උෂ්ණත්වය ගත්තොත් උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90ක් තරම් වූ පහළ ප්‍රමාණයක් තමයි මේ මේසෝ ගෝලයේ පවතින්නේ. ඒ වගේම පැයට කිලෝමීටර් 3000ක වේගයෙන් ගමන් කරන වේගවත් සුළං ධාරාත් මේ මේසෝ ගෝලයේ නිර්මාණය වෙනවා. මීට අමතරව ඉලෙක්ට්‍රෝනික ක්‍රියාවලියක් මේ මේසෝ ගෝලයේ සිදු වෙනවා. මේසෝ ගෝලයේ ඉහළ සීමාව අපි හඳුන්වන්නේ මේසෝ මණ්ඩලය කියලයි. ඊගාවට තාප ගෝලය. තාප ගෝලය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 80 ඉඳන් කිලෝමීටර් 120ක් දක්වා ඉහළට විහිදෙනවා. උන්නතාංශය සමග උෂ්ණත්වය ඉහළ යන ස්තරයක් තමයි මේ තාප ගෝල ස්තරය. මේ සාමාන්‍ය උෂ්ණත්වය
සෙල්සියස් අංශක 1500යි. මේ විදිහට අපිට වායුගෝලයේ තියෙන විවිධ ස්තර 4 හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වායුගෝලයේ ප්‍රධාන ස්තර 4 දැක්වෙන රූප සටහනක් මම ඔයාලට දක්වලා තියෙනවා. විභාගයකට එහෙම වායුගෝලය ගැන විස්තර කරන්න ආවොත් මේ රූප සටහන ඇන්දොත් ඔයාලට වැඩි ලකුණකට යන්න පුළුවන්. ඉතින් මේක ඉතා සරලව අඳින්න පුළුවන් රූප සටහනක්. මේ වගේ රූප සටහන් ඔයාලගේ පිළිතුරු පත්‍රයට ඇතුළත් කරලා තියෙන ඔයාලට වැඩි ලකුණකට ඉතාමත් පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් මේ වායුගෝලයෙන් අපිට ඇති ප්‍රයෝජන මොනවද? මිනිස්සුන්ට මෙන්ම සතුන්ටත් ජීවත් වෙන්න ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායු ඕනේ. ඉතින් ජීවයේ පැවැත්මට මේ වායුගෝලය විශාල මෙහෙයක් සිදු කරනවා. ඒ වගේම සියලුම කාලගුණික හා දේශගුණික සංසිද්ධීන් සිදුවීමත් මේ වායුගෝලයේ තියෙන ප්‍රයෝජනයක්. ඕසෝන් ලියන මගින් වෙන පාරිජම්බුල කිරණ පාලනය කිරීමත් වායුගෝලයෙන් මිනිස්සුන්ට මෙන්ම සතුන්ටත් සිදුවන ප්‍රධාන ප්‍රයෝජනයක්. ඒ වගේම පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහක වලින් අපේව ආරක්ෂා කරගන්නෙත් මේ වායුගෝලයයි. ඉතින් භෞතික හේතුන් හා මානව හේතුන් හින්දා මේ වායුගෝලය දූෂණය වෙනවා. මොනවාද මේ වායුගෝලය දූෂණය වෙන්න බලපාන භෞතික හේතු? ලැව්ගිනි, ගිනි කඳු, වගුරු බිම් ආදිය මගින් මේ වායුගෝලය භෞතික විදිහට දූෂණය වෙනවා. ඒත් වර්තමානයේ බහුලවම සිදුවන්නේ මේ මානව හේතු මගින් වායුගෝලය දූෂණය වීමයි. උදාහරණ විදිහට රථ වාහන වලින් පිට කරන දුම් මගින්, කර්මාන්ත ශාලා වලින් පිට කරන දුම් මගින්, නාගරික අපද්‍රව්‍ය ගිනි තැබීම මගින්, වනාන්තර විනාශ කිරීම මගින්, අභ්‍යවකාශ යාන ගමන් කිරීම මගින් මේ වායුගෝලය දූෂණය වෙනවා. මේ විදිහට වායුගෝලය දූෂණය වුණොත් සිදුවන බලපෑම කොහොමද? මේ මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම දේශගුණික විපර්යාස ඇති වෙලා අම්ල වැසි ඇති වෙනවා. අයිස් දිය වීම නිසා මුහුදු මට්ටම ඉහළ යනවා. ඊට අමතරව ජෛව විවිධත්වයට හානි සිදු වෙනවා. මේ වායුගෝලය සංරක්ෂණය කරන්නේ කොහොමද? මේ සඳහා කලාපීය හා ගෝලීය වශයෙන් විවිධ සංවිධාන පිහිටුවා තියෙනවා. උදාහරණ විදිහට මේ කත සමුළුව ගත්තොත් මේ සමුළුවේ ප්‍රධානව සාකච්ඡා කරන්නේ පරිසරය ආරක්ෂා කරගන්න ආකාරය ගැනයි. මීට අමතරව වන විනාශය නැවැත්වීම වෙන්ම නැවත වන වගාව ආරම්භ කිරීම, නීති රීති ක්‍රියාත්මක කරලා ජනතාවට දඬුවම් ලබා දීම, ජනතාව දැනුවත් කිරීම මේ වගින් වායුගෝලය ආරක්ෂා කරගන්න අපිට පුළුවන්.